ඊට අතිරික්තව මේ සැරේ මේ වාරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දූ දරුවන්ට විභාගයෙන් ජය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්වත් පිරිසගේ අරමුණක් බලාපොරොත්තුවක්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන වචනේ වාක්‍යය බුද්ධ වාක්‍යය ඔබ හොඳට අහලා තියෙනවා. සමහර වෙලාවට ලාංඡනවලක් තියෙනවා. ධම්මචාරී කියන්නේ දහමෙහි හැසිරෙන්නා වූ කෙනා. දහමෙහි දහම දන්නා කෙනා නෙමෙයි. දහමෙහි හැසිරෙන්නා වූ කෙනා. ධම්මචාරී. හවේ කියන්නේ ඒකාන්ත වශයෙන්. රක්ඛති රකින්නවා. ධම්මෝ ධර්මය රකින්නා විසින් ආරක්ෂා කරනු ලබනවා. ධර්මය විසින් ධර්මය රකින්නා ආරක්ෂා කරනු ලබනවා. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ රැකවරණය ලැබෙනවා කියන විග්‍රහ කළ යුතු වාක්‍යයයි ධර්මදේශනාවෙහි අද මාතෘකාව වන්නේ. කාරුණික පින්වත්නි, මේ මාතෘකාව තෝරගත්තේ අද දවසට කාලයට ගැලපෙන කාරණා කිහිපයකුත් සාකච්ඡා කරන්න හිතේ තියාගෙන. පළමුවෙන්ම ඊටාම කෙටියෙන් අද දවසේ මේ අරමුණ තියෙන්නේ චන්ද්‍රිකා පින්තු මහත්මියගේ 50 වෙනි ජන්මදිනය. ජන්මදිනයක් සිහිපත් කරනකොට ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒත් ඵලදායක දෙයක් කිරීම අත්‍යවශ්‍යයි. උපන් දිනයක් දවස කියලා කියන්නේ උපන් එක්කෙනා මුකුත් නොකළ දවසක්. චන්ද්‍රිකා පින්තු මහත්මිය මීට 50 වසරකට පෙර ඉපදිච්ච දවසේ ඉපදිච්ච වෙලාවේ මුකුත් කළේ නෑ, අඬනවා හැර. අපි උපන් දිනය සමරනවා කියලා වචනය පාවිච්චි කරන්නේ. එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට බර්ත්ඩේ. එහෙමනේ සමරන්නේ. හැබැයි date of birth කියන්නේ birthday එක නෙමෙයි. ඒතර date of birth කියන්නේ මොකද්ද? birthday කියන්නේ මොකද්ද? අපි සමරන්නේ ඇත්ත වශයෙන්ම උපන් දිනයද, උපන් මාසය හා දිනයද, උපන් වර්ෂය මාසය හා දිනයද. උපන් දිනය සමරනවා නම් මාස 12ෙම සමරන්න එපා. උපන් දිනේ සමරනවනේ. හැම මාසෙකම එනවනේ 15 වෙනිදා දවසක්, 16 වෙනිදා දවසක්. මේක මට අදාළ වෙන්නේ මමත් මේ මාසේ දැන් දවස් 3-4කට කලින් උපන් දිනේ සමරලා ඉන්න නිසා. ඒතකොට උපන් දිනය සමරනවා නම් මාස් පතාම සමරන්න ඕනේ. අවුරුද්දකට එතකොට උපන් දින 12ක් තියෙනවා. උපන් මාසය හා දිනය සමරනවා නම් අවුරුද්දකට එකයි තියෙන්නේ. උපන් වර්ෂය හා මාසය සමග දිනේ සමරනවා නම් ජීවිතේට එකයි තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද නිවැරදිව කියනවා නම් උපන් වර්ෂය මාසය හා දිනය වාර්ෂිකව සමරනවා. ඒක තමයි date of birth කියලා කියන්නේ. මේ birthday කියලා කියන්නේ. date of birth කියන්නේ හරියටම මීට අවුරුදු 50කට පෙර ඉපදිච්ච දවස. ඒක දාන්නේ උපැන්න සහතිකයට වෙන වෙන ඇප්ලිකේෂන් පුරවනකොට. දැන් කාරුණික පින්වත්නි, උපන් දිනයක් සමරන දවස, උපන් දිනයක් සමරන්නේ අපි එදාට මොනවා කළාටද? උපන් දිනේ දවසේ කරපු අය ඉන්නවා අපි වෙනුවෙන්. උපන් දිනේ දවසේ මුකුත් නොකළ අය තමයි ඉපදිච්ච එක්කෙනා. එයාට මුකුත් කරගන්න බෑ. එයා කලේ
ඔහේ ඔහේ හඬින් හැඬු එක පමණයි. එහෙනම් එදා කවුද වැඩ කළේ? අම්මා. ප්‍රධාන වශයෙන්ම අම්මගේ බඩ කපලා ලේ රුධිර ගංගා ගලාගෙන ගිහින් ට්‍රොලියේ ඉස්පිරිතාලේ ලේබර් රූම් එකේ හෙදියන් වට කරගෙන වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ක ජීවිතය සහ මරණය අතර පොරබදමින් සටනක් කරනවා දරුවා ප්‍රසූත කරමින්. අම්මා දුක් විඳ දවසයි. එහෙමනම් මේ සමරන්නේ අපේ උපන්දිනය වශයෙන් කුමක්ද? අම්මා දුක් විඳ දවසයි. ඊළඟට තාත්තා අවදානම ගත්ත දවසයි. එදා දවසේ තමයි තාත්තා එළියට වෙලා ඉස්පිරිතාලේ කොරිඩෝර් එකේ එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා. සමහර විට හරියට කාලනේ, රෑ එළි වෙනකන් නිින්දනේ, ළමයාට කොහොමද දන්නේ නේ, ළමයාගේ අම්මට කොහොමද දන්නේ නේ කියන අවදානම ගත්ත දවස. එහෙනම් අපි උපන්දිනේ නමින් සමරන්නේ ඒ තාත්තා අවදානම ගත්ත දිනය සහ අම්මා ජීවිතයත් මරණයත් අතර සටන කළ දවස. තව එක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි අම්මා අපිව ප්‍රසූත කරද්දී අපිව අතට ගත්තේ තාත්තා විසින් නෙමෙයි. අපේ නෑදෑයෙකු විසින් නෙමෙයි. අදටත් ඔය කොරෝනා වෛරසය හැදිලා අපි වෙනුවෙන් ඒ රෝගීන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන රෝහල් කාර්ය මණ්ඩලය, හෙදියන් වෛද්‍ය කාර්ය මණ්ඩලය. අපි අඳුරනවද? අඳුරන්නේ. අපි ඉපදිච්ච දවසේ අපිව බේරගත්තේ බාරගත්තේ කවුද කියලා ලියලා තියෙනවද? ලියලා නැහැ. වෛද්‍යවරුන්ගේ නම, හෙදියන්ගේ නම්, ලේබර් රූම් එකේ වැඩ කරපු අය කිසි කෙනෙකුගේ නම නැහැ. ඊළඟට එදා ඉඳලා අපිට බෙහෙත් හේත් දුන්න අය, ඒ බෙහෙත් ඒත් හදාපු අය අපි හඳුනන්නේ නැහැ. ඊළඟට එදා ඉඳලා මෙදා දක්වා අපට අම්මා කිරි දුන්න ඇත්ත. ඒත් අම්මට කිරි ආවේ රටක් විසින්, රටේ දේපලක්, ධනයක්, කිරි, ආහාර ආදී විසින්. ඒවා හැදුවේ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. එදා ඉඳලා මෙදා දක්වා අපි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත පොත් ලිව්වේ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ පොත් අපිට ඉගෙනුවේ කවුද කියන්නේ අපිට මතක නැහැ. ඒ පොත් අපට උගන්වන්න ඉස්කෝලේ හැදුවේ කවුද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක නිසා කාරණා තුනක්, ඒ කියලා කියන්නේ පුද්ගල පාර්ශ්ව තුනක් සමරන්න ඕනේ උපන්දිනයකදී. එක අම්මා, දෙක තාත්තා, තුන නාඳුනනා මිනිසුන්. ඒ නාඳුනන මිනිස්සුන්ට උදව් උපකාර කරලා අනුස්මරණය කරන්න ඕන දවස තමයි උපන්දිනේ කියලා කියන්නේ. මෙතනදී අම්මා අප්පච්චි සිහිපත් කරලා පින් දෙනවා. ඒ දෙන්නට පින් දෙන්න අපිට පුළුවන්. එහෙම පුළුවන් වෙන්නේ අපි අම්මා අඳුරනවා, තාත්තා අඳුනනවා. ඒ ඇත්තන්ගේ මූණු දකිනවා, මතකයි. ඒ ඇත්තන්ට අපි පින් අනුමෝදන් කරනවා. ජීවතුන් අතර ඉන්නවා නම් ජීවතුන් අතර ඉන්න අම්මා අප්පච්චිට ගිහින් වැඳලා පුදලා, අද තමයි අම්මේ මීට අවුරුදු 50කට පෙර, අද තමයි තාත්තේ මීට අවුරුදු 50කට පෙර අම්මයි තාත්තයි දුක් විඳා අවදානම් ගත්ත දවස. අම්මට තාත්තට নমස්කාර වේවා කියලා වඳින දවස. ඊළඟ කාරණාව තමයි අර නාඳුනනා මිනිසුන්. නාඳුනනා මිනිසුන්ට උදව් කරන්නේ නාඳුනනා මිනිසුන්ට උදව් කරමින්. වෙන ක්‍රමයක් නෑ.
ඔබටත් පුළුවන් නාඳුනනා මිනිසුන්ට උදව් කරන්න. මේ කාලේ හැටියට අපි කොහෙන් හරි පෙරුම් කායන් හොයලා බෙදනවා. නාඳුනනා මිනිසුන්ට නාඳුනනා ලෙඩෙකුට උපකාර කරන නාඳුනනා දරුවෙකුගේ උපතකට උදව් කරන නාඳුනනා පිරිසකට පොදුවේ උදව් කරන අපි හිතමු බස් නැවතුම් පොලක් හදනවා කියලා. කවදාකවත් ස්තුති thank you කියලා කියන වචනේ පෙරලා ප්‍රතිපකාර හැටියට ගන්න බැරි. දැක්කද නාඳුනනා මිනිසුන් කී දෙනෙක් අපිට උදව් කරන්න ඇද්ද මෙච්චර කල් කණ්ඩ බොණ්ඩ ඉගෙන ගන්න යන්න එන්න ආදි වශයෙන්. ඒක නිසා කාරුණික පින්වත්නි උපන් දිනයක් සමරන මේ මොහොතේ සැලකිය යුතු ප්‍රධානම කාරණාව තමයි අපි උපන් දින සමරිය යුත්තේ අම්මයි අප්පච්චි අපිට උදව් කරපු ඥාතීන් සහෝදර සහෝදරයන් ඥාතීන් සහිත නාඳුනනා මිනිසුන් වෙනුවෙන් මොනවද කරන්න කියලා අපි තීන්දුව ගැනීමෙන් පමණ. දෙවෙනි කාරණාව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක එහෙමනම් බණක් කියනවට වඩා හොඳ නැද්ද ඔය කාට හරි මොන හරි අරන් දෙන එක කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන්. බණක් කියන එකද හොඳ එහෙම නැත්නම් නැති බැරි මිනිහෙකුට මොන හරි අරන් දෙන එකද ළමයෙකුට මොන හරි අරන් දෙන එකද කෑම වේලක් දෙන එකද ඇත්ත වශයෙන්ම පින්වත්නි අපි ගාව තියෙනවා දිගු කල් පවත්වන ඵලදායී ක්‍රියා සහ කෙටි කාලීන ඵලදායී ක්‍රියා. කෙටි කාලීන නිෂ්ඵල ක්‍රියා සහ දීර්ඝ කාලීන නිෂ්ඵල ක්‍රියා කියලත් ක්‍රියා වර්ග දෙකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට උපන් දිනේ සමරන්න පුළුවන් නේ ඕනනම් පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන නිෂ්ඵල ක්‍රියාව. යම් කිසි කෙනෙකුට ආහාර වේලක් දෙන්න පුළුවන්. දීර්ඝ කාලීන ඵලදායී ක්‍රියාවක් නෙවෙයි ඒක කෙටි කාලීන නිෂ්ඵල ක්‍රියාවක් කියලා කියන්න බෑ. ඵලදායීතාවක් තියෙනවා තමයි. හැබැයි සමස්ත ලෝකයටම ඇහෙන්න රටකට විශේෂයෙන්ම ඇහෙන්න ධර්මානුශාසනාවක් පවත්වපුවාම ඒක අර ඔක්කොටම වඩා ඵලදායකයි. ඒක නිසා මිනිස්සුන්ට දෙන්න ඕනේ බඩට කෑමම නෙමෙයි හිතට ආහාරත් ලබා දිය යුතුයි. ඒක හින්දා තමයි උදේ වරුවම ඉස්කෝලවල ළමයින්ට උගන්වන්නේ කණ්ඩ දෙන්නව නෙමෙයිනේ. ඒක හින්දා යම් කෙනෙකුට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම නොකල යුත්තක් නෙවෙයි. එහෙත් ඒකම විතරක් නෙමෙයි ලෝකයට සංග්‍රහ කරන්න තියෙන ලොකුම දේ. සමහර විට මේට වඩා වියදමක් ඊට දරන්නත් වෙන්න පුළුවන්. ඊට වඩා වියදමක් මේකට දරන්නත් වුණා වෙන්න පුළුවන්. හැබැයි මනින්නේ වියදමේ ප්‍රමාණයට නෙමෙයි ඵලදායීතාවයේ ප්‍රමාණයට. 20කට 30කට 100කට කණ්ඩ දුන්න වෙන්න පුළුවන්. ඒක දරාගෙන සිටින්නේ පැය 4ත් 6ත් අතර ප්‍රමාණයක් පමණයි. ඒත් දහස් ගණනකට ධර්ම ශ්‍රවණය කරවුවාම එය නැවත නැවතත් අහන්න හැකියාව ලැබුණහම ඵලදායීතාව 200-300කට වඩා වැඩි. දහස් ගණනකට සමානයි. කාරුණික පින්වත්නි ධම්මෝ හවේ රක්කති ධම්මචාරි ලෝකයේ අද වෙනකොට ඊටාම පැහැදිලි කාරණාව තමයි ලෝකය අවදානම අරගෙන තියෙන්නේ අධර්මයෙන් කියන කාරණාව. අන්තර්ජාලයේ හොඳට සැරිසරනවා නම් ඵලදායීව සැරිසරනවා නම් අන්තර්ජාලයේ නම් ඉතින් හුඟක් දෙනා සැරිසරනවා. ඒක නිසා ජීවිතයේ අන්තර්ජංජාලයක් වෙන වෙලාව තමයි වැඩියෙන් තියෙන්නේ. හැබැයි අන්තර්ජාලයේ ඵලදායීව සැරිසරනවා නම් කොරෝනා කියන්නේ කොහොම එකක්ද කියලා හොයාගන්න පුළුවන්. මිනිස්චර්යාවේ විෂමතාවයේ ප්‍රතිඵලයක් කොරෝනා ඇතුළු වෛරස් කියලා කියනවා. විවිධ මතිමතාන්තර තියෙනවා. කොරෝනා කියලා කියන්නේ මිනිස් අවියක්, ජීව අවියක්. එය නිෂ්පාදනයක්. එය ලෝකයේ ජනගහනය පාලනය කිරීම සඳහා පාවිච්චි කරපු ආයුධයක් කියලා අද මට අන්තර්ජාලයෙන්
සම්බන්ධතාවක් ආවා. ඒ නිරීක්ෂණය කරලා බලාපුවාම ලංකාවේ නෙමෙයි විදේශික වෛද්‍යවරු කියනවා ඒක නිෂ්පාදනය කරපු එකක් ජනගහනය පාලනය කිරීම සඳහා කියලා නම්ගම් සහිතව එහි සඳහන් වෙනවා. අපිට මුලින්ම තේරුම් ගන්න සිද්ධ වුණේ මේ මිනිස්සු විවිධ මාංශ භක්ෂණය කිරීම නිසා ඇති කරපු දෙයක් කියලා. ඒ කෙසේ වෙතත් එකක් පැහැදිලි මේක වසංගතයක්. අද්දටත් පැහැදිලි නේද වසංගතයක් නම් වසංගත කියන්නේ පාලි වචනයක්. වසං කියන්නේ වසඟය. ගත කියන්නේ ගත වෙනවා. වසඟයට යන. ජනතාව එකිනෙකාගේ වසඟයට යන. එහෙම වසඟයට යාම වලක්වා ගන්න තිබුණ නැද්ද? ඇත්තටම මිනිසු ධර්මානුකූලව හැසිරුණා නම්. අනේකා කෙරෙහි මෙත් සිතින් අපි දැක්කනේ පිට රටවල් වල ඉඳලා ආපු අයගේ කතාබහ හැසිරීම උගේ ආකල්පය ඔබට සැබෑවට මතක නම් අපි කොහොමද මෛත්‍රී කරන්නේ? පාලියෙන් අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි සුඛී යත්තානං පරිහරාමි අහං විය මයිහං මාතා පිතරෝ හිත සත්තා මජ්ජත්තික සත්තා වේරී සත්තා අවේරී සත්තා. දැන් මේ වාක්‍ය සිංහලෙන් කොහොමද කියන්නේ? මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා. නිවන් දකිම්වා කියලා කියන ප්‍රකාශනයේ අන්තිමේට තමාට කොයි විදිහටද මෛත්‍රී කරගන්නේ? තමාට මෛත්‍රී කරගන්නේ නිදුක් වෙම්ම. මම දුක් නැති කෙනෙක් වෙම්. තමාව ප්‍රාර්ථනාව බවට පත් කරනවා. තමාට තමාව පතා ගන්නවා. නිරෝගී වෙම්වා. රෝග තමාට රෝගී භාවයේ ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වේවා. තමාට තමන්ව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා. එතකොට ලෙඩක් වෙනවා නම් ලෙඩක් තමාට වෙන එක වළක්ව ගන්න ඉස්සෙල්ලා ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි ප්‍රාර්ථනාව මොකද්ද? සියලු සත්වයෝ මා නොවන හැම කෙනෙකුටම නිරෝගී සම්පත ලැබේවා, චිරජීවනයේ ලැබේවා, ශාන්තිය ලැබේවා, නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කියන මෛත්‍රී භාවනාවක් මිසක් සජ්ජායනාවක් නෙමෙයි. මෛත්‍රිය කියලා කියන්නේ කියවන එකක් නෙමෙයි. මෛත්‍රිය කියන්නේ පඨනය කරන එකක්, උච්චාරණය කරන එකක්, පුනරුච්චාරණය කරන එකක්, කියවන විට කියවීමක් නෙමෙයි. මෛත්‍රිය කියන්නේ සිතවිල්ල. යම් කිසි කෙනෙක් තමාට රෝගය හැදී තිබෙන බව දන්නවා නම් කල යුත්තේ තමා රැකෙන ගමන් අනිකා රැකීම. එහෙම වෙන්නේ මෙත් සිත තියනවා නම් දැක්කද? ධම්මෝ හවේ රක්කති ධම්මච. ධාමයේ හැසිරීම කියලා කියන්නේ බණ භාවනා කරන එක හරි එහෙමත් නැත්නම් දන් දෙන එක හරි අටපිරිකර පූජා කරන එක හරි නෙමෙයි. ඒවත් ධර්මයට අදාළ ආනුෂංගික කාරණා තමයි. හැබැයි ධර්මය කියලා කියන එකේ සැබෑ චර්යාව ගත්තොත් එහෙම ඊටාම කුඩා සරලම භාවනාව කියන්නේ මේ සමස්ත කොරෝනා වෛරසය පාලනය කරන්න තිබිච්ච වාක්‍යය. ලංකාව ඇතුලේ කොරෝනා නිර්මාණය වුණේ නේ. මේ වර්ග කිලෝමීටර් 65632 ඇතුලේ කොරෝනා නිෂ්පාදනය කළේ නේ. පැහැදිලි ආනයනිකයි. මේක නිකන් ආනයනික බෙහෙත් වගේ, ආනයනික ඇඳුම් වගේ, ආනයනික ආහාර වගේ, ආනයනික ආභරණ වගේ, ආනයනික තෙල් වගේ, ආනයනික පොහොර වගේ, ආනයනික ප්ලාස්ටික් බඩු නිෂ්පාදන වගේ, ආනයනික වීදුරු යකඩ වගේ ආනයනික රෝගයක්.
රටෙන් පිට රෝගයක්. මේක ඉම්පෝර්ටඩ් එකක්. උණ හිම්බිරිස්සාවට වඩා භයානක හින්දා ඒකයි. නිෂ්පාදිත රෝගයක් නම් උණ හිම්බිරිස්සාවනේ. ඉතින් අපිට ඒකට තියෙනවනේ මේ ප්‍රතිකාර. මේක ආනයනික රෝගයක්. ආනයනය කරගත්තාම ලෙඩක් ප්‍රඥා සම්පන්නද? මේ ඉන්නේද්දි ලෙඩක් හැදුනා. ඒකට කරන්න දෙයක් නැහැ. ආනයනික රෝගයක් නම් මොකද්ද කරන්න තියෙන්නේ? ධම්මෝහවේ රක්කති. රකින්නවා කියන්නේ දෙකක්. මොකද්ද? එක වලක්වා ගන්නවා. ඒකට කියනවා රකින්නවා කියලා. දෙක තියෙන එක රකින්නවා. වචන දෙක බලන්න. බිත්තර රකින්නවා කියලා එකක් තියෙනවනේ. බිත්තර රකින්නවා කියන්නේ වලක්ව ගන්න එකක් නෙමෙයිනේ. හම්බ වෙච්ච එකක් නොබිඳෙන්න රැකගන්නේ. කඩුළු රකින්නවා කියන්නේ මොකක්ද? බිඳෙන්න කලින් රැකගන්න එක. කඩුළු. ආන් ඒ වගේ ආරක්ෂාව කියන්නේ දෙකක්. protection and safety. ආරක්ෂාව කියලා කියන්නේ එකක් නෙමෙයි. එන එක වලක්ව ගන්න එකත් රැකවරණයක්. ආවට පස්සේ එයින් උත්තීර්ණය වෙන එක වෙන රැකවරණයක්. prevention කියන්නේ එකක්. කියෝ කියන්නේ වෙන එකක්. දැන් අපිට ප්‍රිවෙන්ට් කරන්න බෑ. වලක්ව ගන්න බැරි වුණා. දැන් කියෝ කරන්න වෙලා. ප්‍රතිකර්මයට වඩා වලක්වා ගැනීම. මේ දෙකටම තමයි රක්කති පාලියෙන් කියන්නේ ආරක්ෂා කියලා අපි සංස්කෘතෙන් සිංහලෙන් පාවිච්චි කරන්නේ. රැකෙනවා කියන්නේ යන්නේ ඒකට. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන වාක්‍යය මේ කොරෝනා වෛරසයට ඍජුව අදාළ වෙන්නේ අද මේ ධර්මදේශනාව ආරම්භ කරන මොහොතේ තමයි ගුවන් තොටුපළ වසා දැමින්නේ. දැන් ආපහු සැරයක් එන්නේ නැහැ. ආයෙන්ද දෙයක්වත් නැහැ. කාරුණික පින්වත්නි, මේ අපේ රට මුහුණ දෙන පළවෙනි වෛරසය නෙමෙයි. මේට කලින් තිබිච්ච වෛරස් ඕන තරම් තිබිලා තියෙන මිනිස්සුන්ට මුහුණ දුන්නා. හත්තවනගල්ල විහාර වංශය කියලා පොතක් තියෙනවා. එළුවත්තනගලු වංශය කියලා සිංහලෙන් තියෙනවා. ඒ කාලේ රට පුරා තිබිලා තියෙනවා රතැසි උවදුර කියලා උවදුරක්. ඒක සංස්කෘතෙන් කියන්නේ සිංහලෙන් කියන්නේ රක්තාක්ෂි උපද්‍රව කියලා. රක්තාක්ෂි කියන්නේ ඇස් රතු වෙන එක. ඇහැ රතු වෙලා මිය යනවා. රෝගයක්. කොච්චර බෝ වෙනවද කියනවා නම් එක්කෙනෙකුගේ ඇහැ රතු වෙලා තියෙනවයි කියලා අනිත් එක්කෙනා දැක්කහම එයාට බෝ වෙනවා. කොහොමද වළක්වන්නේ? බෙහෙත් කරන්න බෑ. ඇයි? බෙහෙත් කරන්න බලන්න වෙනවා. බෙහෙත් කරන එක්කනට හැදෙනවා එතකොට. තාම භයානක රෝගයක්. ආන් එහෙම රෝග තිබිච්ච රටක් හැබැයි පාලනය වුණා. අපි කලේ රෝග බෝවීම වළක්වන එක. මේක බෞද්ධ පදනමකින් බිහිවෙච්ච සහ රැකිච්ච රටක්. ඒ බෞද්ධ භාවය ආරක්ෂක උපක්‍රම අපි ගාව නැත්තටම නැති කරගත්ත හින්දා. නැති කරපු හින්දා නෙමෙයි. අපි ස්වේච්ඡාවෙන් නැති කරගත්ත හින්දා වෙච්ච වැඩක්. මට කියන්න පුළුවන්. ඉස්සර කාලේ මේ වගේ ලෙඩක් ගෙදර කාට හරි ලෙඩක් ඇදිච්චාම මතකයි නේද? කොලාතු එල්ලනවා. තාමත් අපි කරනවා ඒක. හැබැයි ඒක නාගරිකයේ තියනවද? ඉන්දුරාගාරේ තාම තියෙනවා. වැල්ලම් පිටියේ ඒක තියනවද කියලා අහන්න අවශ්‍යයි. ඇයි? කොලාතු එල්ලන්න තැනක් නැහැ. තැනක් තිබ්බත් කොලාතු එල්ලන්නෙත් නැහැ. එල්ලුවට ඇති වැඩකුත් නැහැ.
එල්ලුවා කියලා ගණන් ගන්නෙත් නෑ. ගණන් ගන්න ඉඩකුත් ඒකේ නෑ. දැන් මේ සමාජ විපර්යාසයත් එක්ක මිනිස්සු කුඩා වෙලා ලොකු ඉඩම් කුඩා ඉඩම් බවටපත් වෙලා ජීවිතය කියන්නේ ඇඟ කියලා හිතිලා නිරෝගීතාව රැකගන්නවා එක වෙනුවට මුදල් දීලා channel කරන තැනට ඇවිදිලා නිරෝගී වෙන එක වෙනුවට ලෙඩ වුණාම බේත් ගන්න පුළුවන් වෙන්න රක්ෂණයක් ලබා ගැනීමට පුරුදු වෙලා දැන් ඉස්සර කාලේ ගෙදර ලෙඩෙක් ඉන්නවා නම් ඉස්සර වෙලාම කරන්නේ මදුරු තලා කොහොඹ ඒ වගේම හල් දුම්මල වගේ ගස්වල අතු කොළ පුච්චනවා දුම් ගස්සනවා ඒකට කියන ධූමායනය කරනවා කියලා ඔබට දැන් ඉඳ හිට ඇහෙනවා ඇති ආන් එහෙම එකක් කරනවා කියලා අර මැෂින් වලින් දුම් ගහනවා ඔය නාගරිකයේ ඇතැම් තැන්වලට මදුරුවෝ ඉන්න තැන්වලට ධූමායනය කරනවා දුම් ගහනවා අපි ඒක නොකලා නෙමෙයි කළා ඒ මදුරු තල වලින් හල් දුම් වල වලින් මට කියන්නකෝ දැකලා තියෙනවද මදුරු තල හල් දුම් වල දැකලා තියෙනවද නෑ මදුරු තල දැකලා තියෙනවා දෙවිදිහකට මදුරු වෙනම දැකලා තියෙනවා තල වෙනම දැකලා තියෙනවා දැන් මදුරු තලා කියන්නේ ගස් జాතියක්. හල් දුම්වල කියන්නේ ගස් జాතියක්. ඒවත් තිබුණේ කොහෙද? මෙහි. දැන් කෝ නෑ. නැති කලේ කවුද? සුද්ධෝ නෙමෙයි. නැති කර ගත්තා. දැක්කද? జాතියක් හැටියට බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් පෝෂණය වෙච්ච අපි කිසි සතෙකුට හානි කරන්නේ නැතුව අපිව රැකුණා. ඊට අමතරව කහ දියර අරගෙන ඉස්සා. මට පුදුමයි වෙලාවකට ඇතැම් කඩවල් වල උදේ පාන්දර ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පෙර තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම බිස්නස් එක පටන් ගන්න කලින් කඩේ දොර ඇරලා කහයි හිනවා. බිස්නස් වලට කහයි ඉන සිරිතක් නෑ. කහයිස්ස කියලා බිස්නස් වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ. කහදියර ඉස්සේ ආරක්ෂාවට. කහ කියලා කියන්නේ ආරක්ෂාවට විස බීජ හරණයක්. දැන් මොනවද කරන්නේ? කහ වතුර ඉහිනවා ඒවා කහද දන්නේ නැහැ. කහ කියන්නේ yellow නෙමෙයි. ඉඟුරු වගේ අලයක්. දැන් yellow ඉහිනවා කහ වෙනම තියෙන. එකද අතීතයේ අමතක කිරීමේ ඵල විපාක. මේ අපේ සભ્યත්ව රාජ්‍යයේ සભ્યත්වයේ උරුමය අමතක කරපු විදිහ. ඊයේ පෙරේදා ඉඳලා ලංකාවේ පෙරුම් කායම් නැහැ. මෙච්චර කාලයක් පෙරුම් කායම් කියන්නේ මොනවද කියලා කවුරුත් බොහෝ දෙනා දැනගෙන හිටියේ නැහැ. මේ සාමාන්‍යයෙන් ළමයි පෙරුම් කායම් කියන්නේ නිකන් පෙරණ කායම් જાතියක් වෙන්න ඇති. ඒ හින්දා කායම් පෙරපුවාම පෙරුම් කායම් වෙන්න ඇති කියලා තමයි බොහෝ දෙනා හිතාගෙන හිටියේ. අද වැඩියෙන්ම මුදල් හම්බ වුණේ පෙරුම් කායම් විකුණපු මුදලාලිට. දැන් ලංකාවේ මිනිස්සු දිය ලණුව කියලා එකක් ළමයින්ට තිබුණා. දිය ලණුව ඒක ගැහැණු ළමයි පිරිමි ළමයි ભેදයකින් තොරව බඳ වටේ බැඳලා තිබුණා දිය ලණුව කියලා එකක්. දිය ලණුව බැඳලා තිබුණේ අඹුඩේ ගහන්න. අඹුඩේ ගහන්න. දැන් මේ පොඩි ළමයි අඹුඩේ ගහනවා කියලා කිව්වහම කට ඇරගෙන බලාගෙන ඉන්නවා. අඹුඩේ කියන්නේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒක මොකද්ද කියලා දැන් කියන්න පුළුවන් කමකුත් නැහැ. අමුඩේ ගහන්න හින්දා තමයි දියලනුව බැඳගෙන තියෙන්නේ. එතකොට පොඩි ළමයි නෙමේ මඩේ වැඩ කරපු ගොවි මහත්තුරුත්
අමුඩි ගහලා තමයි හිටියේ. ඒතර ඒ අය ඒ අමුඩ ගහපු දියලනුවේ පෙරුම් කායම් බැඳගෙන හිටියා. දැන් අපිට ඇඳුම යටින් පෙරුම් කායම් බැඳගෙන ඉන්න වෙලා තියෙනවා. පොඩි කාලේ ළමයින්ට ලංකාවේ මිනිස්සු දුන්නා රතකල්කය කියලා එකක්. ඒ රතකල්කේ මොකද්ද කියන්නේ? දැනට අවුරුදු 50 පැනපු චන්ද්‍රිකා පින්තු දන්නේ නැහැ. ඒකට අවුරුදු 70ක විතර වගේ කෙනෙක්ගෙන් අහලා බලන්න වෙනවා. පෙරුම් කායම් දන්නේ නැති, වද කහ ගුලය දන්නේ නැති මේ රටේ ඉතිහාසය ස්පර්ශ නොකළ අය රතකල්කේ දැනගන්න විදිහක් නැහැ. ඒ කාලේ හිටපු දොස්තර මහත්තුරු දොස්තර නෝනලා වදකහ ප්‍රතික්ෂේප කළා විතරක් නෙමෙයි අපහාස කළා. රතකල්කේ බොනකොට ගල් කුඩු දිය කරලා බොනවද කියලා උපහාසයෙන් ඇහැව්වා. හැබැයි රතකල්කේ දුන්න දරුවන්ට උණ හිම්බිරිස්සාව හැදුනේ නැහැ. සොටු දියර ගැලීම් තිබුණේ නැහැ. ඇලේ නෑවි. දොලේ නෑවි. වෙලේ ඇවිද්දේ. පිලේ හිටියේ. කැලේ ඇවිද්දේ. දැන් මෙහෙම හිටපු જાතියකට අවුවට වැස්සට රෝගී වෙන ශරීරයක් තිබුණේ නැහැ. අපි මොකද කළේ? සભ્યත්වයේ උරුමය අපට හිමි තැන අහිමි කරගත්තා. තේ බීම බහුල වශයෙන් නොතිබුණු කාලේ ඉඟුරු, කොත්තමල්ලි, සුදුලූණු ඒ වගේම බාං වැල් කියලා කියාපු වෙනිවැල්කට තම්බලා බිව්වා. නෙල්ලි, රසකින්ද තම්බලා බිව්වා. මං කියන්නේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා පිළිගත්ත රටක්. ධර්මයේ තියෙන වැඳ වැඳ ඉන්න නෙමෙයි, ධර්මයේ ඇඳුමක් නෙමෙයි එන්නතක්. ඒක ජීවිතේ බවට පත් කරගත්තා. අද වෙනකොට මේ සියල්ලම නැහැ. අල කරවිල කාපු රටක ප්‍රතිශක්තිකරණය කියලා වචනෙකුත් නැහැ. අල කරවිල කාපු රටේ ප්‍රතිශක්තිකරණය කියලා වචනයක්වත් නැහැ. ඇයි? තිබ්බේ ඒක තමයි. ඒක හින්දා කාරුණික පින්වත්නි මේ ඔක්කොම අතර පැංගිරි තෙල්, පැංගිරි කොළ පුලුස්සලා දුම් අල්ලපු රටේ අන්තිමේට මොකද වුනේ? රැට රාත්‍රියට වැඩිහිටියෝ එකතු වෙලා රතන සූත්‍ර සජ්ජායනාව කළා. ඉස්සර කාලේ බෝ වෙන රෝග වලට කිව්වේ යකා ගහනවා කියලා. ඒක නිසා අපිට සිද්ධ වුණේ කාරුණික පින්වත්නි, ඊටාම භයානක විදිහට තමන්ගේ අතීතය අමතක කිරීම. තල තෙල් වලින් පහම් පත්තු කළා ගේ ඉස්සරහ. කහ දියර දිය කරලා දෙහි අත්තකින් ඉස්සේ ඒකට වතුර එකට කහදිය කරලා ඒකට දැම්ම ගැට දෙහි කපලා දෙහි අත්තකින් ඉස්සා. එහෙමයි ආරක්ෂා වුනේ. දැන් අපිට ආරක්ෂා වෙන්න විදි තියනවද? දන්නවද? මේක දන්නේ නැහැ. ඒ හින්දා ඉතින් රටේම තියෙන බඩු ගෙනල්ලා ගොඩ ගහ ගන්නවා ගෙදර. ඉස්සර කොස්, දෙල්, පොල්, මිරිස් කරලේ ඉඳලා කොහිල වලක් දක්වා ගිරාපලා පලා ඒ විතරක් නෙවෙයි ගොටුකොළ මුකුණු වෙන්න අපි හදාගෙන කාපු රටක්. රම්පේ කරපිංච නිශ්චිතව gedara තිබුණු රටක්. මම කියන්නේ අපිට මේ ස්මාර්ට් ෆෝන් තියෙන යුගයේ එතෙන්ට යන්න බැරිනේ. මේ ටච් සිස්ටම් කම්පියුටර්ස් තියෙන යුගයේ එතෙන්ට යන්න බැරිනේ. මේක LED යක්ෂ පෙට්ටිය TV එක තියෙන සෙට් සහ සෙට් අප්ස් තියෙන යුගයේ
එතෙන්ට යන්න බැරි නෑ. ඉතිහාසයේ සભ્ય සුවඳ මේ නූතන තාක්ෂණයෙහි පැල කරන්න බැරි නෑ. ආංගේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මානුකූල හැසිරීම. සත්තු ලෙඩ හැදිච්ච සත්තු මරාගෙන කාපු සැනින් ඒ සත්තුන්ට තියෙන ලෙඩේ බෝ වෙනවයි කියලා කියන එක ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන වාක්‍යයත් එක්ක එකඟයි. ඒඩ්ස් කියන රෝගය රට පුරා ව්‍යාප්ත වෙන්නේ පන්සිල් රකින්නේ නැති නිසා, කාමයේහි වර්ධවා හැසිරීමේ සීලය රකින්නේ නැති නිසා කියලා කියන කාරණාව ඔබට විග්‍රහ කළ යුතුනේ. මිනිස්සුන්ගේ වකුගඩු පෙනහළු ආමාශ නැති වෙන සුරාමේරය සහ ඒ ආශ්‍රිත ආබාධ පිළිබඳව ඔබට ධර්මදේශනාවෙහිදී අලුතින් කිව යුතුනේ. ඒ නිසා ධර්මානුකූල හැසිරීම, මෛත්‍රී චින්තාවකින් යුක්තව හැසිරීම හැර මේ ගැටලු වලට විසඳුම් නැහැ. මේ ප්‍රශ්න වලට උත්තර නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන්නේ සාදු කියලා වන්දනා කරන්න ඕන වාක්‍යයක් නෙවෙයි. ඒක ඇඳුමක් ලෙස බැහැරින් නොව එන්නතක් ලෙස අභ්‍යන්තරයට ගත යුත්තක්. ඒක නිසා මීට වඩා ගැඹුරු සිතිවිල්ලකින් යුක්තව තම තමන්ගේ ජීවිත වෙනස් කරගන්නත්, රට සමාජය වෙනස් කරගන්නත් ධර්මයේ ආවරණය නැවත සැරයක් ළඟා කරගන්නත්, යටගිය අතීතයේ ශ්‍රී ලාංකේය අනන්‍ය සුගන්ධය ඵලදායී විදිහට අද දවසට පාවිච්චි කරන්නත් යෙදුනොත් පමණක් රට සුරක්ෂිතයි. එහෙම නැත්නම් මේ කොරෝනා රෝගයත් තව කාට හරි ආදායම් මාර්ගයක් වෙලා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙලා රට රාජික වෙන්නත්, රට දුර්භික්ෂයෙන් පිරෙන්නත්, විශාලා මහනුවරක් වෙන්නත් නියමිතයි.